समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्खदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता। नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बल धरस्य चतुवेसारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बञ्युनु सम्मा सम्बुद्धस्य। नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बल धरस्य चतुवेसारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बञ्युनु सम्मा सम्बुद्धस्य। नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बल धरस्य चतुवेसारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बञ्युनु सम्मा सम्बुद्धस्य। सद्धर्म श्रावक कारुणिक ගුණගරුක සත්පුරුෂ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් අපේ මේ පින්වත් පිරිස සැදී පැහැදීමේ සූදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අප්‍රමාණ අනුකම්පාවෙන් අසීමිත දයාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනීය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එහෙම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි මෙලොව ජීවිතයකින්
පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසෙන්නත් අවසන සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අපේ පින්නතුන් හැම දෙනාම අද සැදී පැහැදී සූදානම් වෙන්නේ. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට සද්ධර්ම දානයේ වටිනාකම අපේ පින්නතුන් දැන් හොඳටම දන්නවා. සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන උතුම්ම දානමේ පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. කෙනෙක් ඇහුවොත් මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම දානමේ පින්කම මොකද්ද කියලා? ඒකට භාග්‍යතුන් වහන්සේ ලබා දුන් පිළිතුර තමයි තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි කියලා. එවනම් ධර්ම දානයම බොහොම ශ්‍රේෂ්ඨයි. එවන් උදාරතර මහ පින්කම තමන්ට විතරක් තමන් වෙනුවෙන් විතරක් තනියම සිද්ධ කරගන්නේ අපේ පින්නතුන්ට ඉඩකඩ අවස්ථාව ඕන තරම් තියෙනකොට තථාගත ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දානය කරමින්ම ශ්‍රවණය කරන්න ඕනේ කියලා අපේ පින්නතුන්ගේ හිතේ අනුකම්පාවක් උපදුණා. ආන් ඒ අනුකම්පාව මුදුන් පමුණුවා ගන්න භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න මේ විදිහට උතුම් වූ ලෙස ධර්මයේ ලෝකයට දානය කරමින් ශ්‍රවණය කරන්න ඔබ හැම දිනම එකතු පාදා වුණා. එhmenan ධර්මයට දානය කරනවා. ගෞරවයේ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණයත් කරනවා. පින්තුනි භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න විදිහටම අපි අද බණ අහන්න උත්සාහ කරමු. මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මම මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති උතුම් සද්ධර්ම දේශනාව අතුරුතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරන්න අපි හැමදෙනාම අද උත්සාහ කරමු. මේ උතුම් සද්ධර්ම දානානිසංසය මේ උතුම් සද්ධර්ම ශ්‍රවණානිසංසය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ අපේ බුදු පියාණන් වහන්සේ කිසා ගෞතමිය ආරමුණු කරගෙන සක්දෙවිඳුන්ට දේශනා කොට වදාළ උතුම් ධර්ම කාරණා කීපයක්. ධම්මපද පාළියේ සඳහන් වෙන උතුම් ගාථා රත්නය. පංසුකූල දරං ජන්තුං කිසං දමනි සන්තතං ඒකං වනස්මින් ජායන්තං තම්හං භූමි බ්‍රාහ්මණන්ති. අපේ උතුම් භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුන්ට මේ කරුණ පැහැදිලි කළා. මම බ්‍රාහ්මණය කියලා කියන්නේ මෙන්න මේ වාගේ කෙනෙකුටයි කියලා. මේ ගාථා රත්නයෙන් බණ කියන්නේ හේතුවක් ඇති වුණා. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු පළමු දසපැය ඉක්මුණාම උතුම් භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න
දෙවියන්ට ලැබෙන අවස්ථාවේ බ්‍රහ්මරාජීන් වහන්සේලාට බණ අහන්න ලැබෙන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්නේ බණ අහන්න ගියා. තමන්ගේ පිරිසත් එක්ක මුළු දෙවුරන් මහා විහාරයෙන් බබළුවාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟ බිම ඉඳගෙන සතුටු සාමිචියේ දෙමින් මුලින් කතා බහ කරනවා. මොකක්ද මේ සතුටු සාමිචියේ දෙනවා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ සුව දුක් විමසනවා. ස්වාමීනි, ඔබ වහන්සේ සනීපෙන් ඉන්නවද? ඔබ වහන්සේ සුවෙන් ඉන්නවද? මොනවා හරි ලෙඩක් එහෙම කරදර කරනවද? රෝගී තත්වයක් එහෙම ඉස්මතු වෙලා තියෙනවද? මේ දවස්වල විවේකී තියෙනවද? මේ විදිහට කරුණු හොයලා බලලා කතා බහ කරනවා. එහෙනම් ඒකට කිව්වේ සතුටු සාමිචියේදීලා කතා බහ කරනවා. ධර්මදේශනාව ආරම්භ කරන්න පෙර ආතුව භාග්‍යවතුන් වහන්සේත් එක්ක මෙහෙම කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සම්පප්පලාප හිස් වචන මේ දේවල් එහෙම දොඩවනවා ඇති මේගොල්ලෝ කියලා. නමුත් එහෙම කතා කරන්නේ අපි උතුම් භාග්‍යවතුන් වහන්සේ ළඟ හැබැයි ශ්‍රාවකයෝ කවදාක්වත් සම්පප්පලාපයෙන් දොඩවන්නේ නෑ. විහිළුතාලු ඕපදූප භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කතා කරන්නේ නෑ. ඒගොල්ලෝ ඔක්කොම භාග්‍යවතුන් වහන්සේ ළඟ සැනසීලා ඉන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේත් විහිළුතාලු ඕපදූප සාකච්ඡා කරන්නේ. සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන්ගේ පිරිසත් එක්ක වන්දනා කළා. එකත් පසුව ඉඳගෙන වැඳගෙන භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙන සැනසෙමින් කතා බහ කරමින් සාකච්ඡා වේදිලා. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ ළඟ ශක්තිවිඳු කොහොම අසුන් අරගෙන බිම ඉන්නේ ඇද්ද? හරියට නිකන් භාග්‍යවතුන් වහන්සේ ශක්තිවිඳු දිහා බලාගෙන ඉන්න එක තාත්තා කෙනෙක් පුතෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ වෙන්න ඇති. ශක්තිවිඳු බිම ඉඳගෙන උතුම් භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙන මේ කාරණාව කොයි තරම් අපූර්වයිද? මේ පුංචි තැනින් කොයිතරම් ධර්ම කරුණු අපට ඉගෙන ගන්න තියෙනවද? හිතලා බලන්නකෝ. මහරජේ ලෝතර බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා තමන්ගේ පිරිසත් එක්ක මනුස්ස ලෝකෙට ඇවිල්ලා තිබ්බේ නැද්ද උස්සසුන් හොය හොය අපි වගේම මගේ දණිහෙරි දෙනවා, මගේ කෙන්දරි දෙනවා, ඇඟිලිරි දෙනවා. එහෙම හේතු හොයමින් උස්සසුන් වල ඉඳගන්නේ ඒගොල්ලන්ට තිබ්බේ නැද්ද? තිබුණා. නමුත් බලන්නකෝ අසීමිත නිහතමානීකම, අසීමිත සාත්‍රු ගෞරවය උතුම් බුදු පියාණන් වහන්සේ ළඟ වාඩි වුණේ අසුන් හොයන්න නෙමෙයි. මේ වාඩි වෙලා ඉන්න ක්‍රමය බොහොම අපූර්වයි. කාරණා සඳහන් කරන්නේ, කාරණා පැහැදිලි කරන්නේ, කයි ඍජුව තියාගෙන පිටකොන්ද බිත්තියකටවත් හේතු කළා නැහැ. එහෙනම් කයි ඍජුව තබාගෙන භාග්‍යවතුන් වහන්සේ දිහාවට හැරිලා භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙනම සිරි මුව මණ්ඩලයේ දිහා බලබලා කතා කරනකොට සැනසෙනවා. ඇඟිල්ලක්වත් පාදවල තියෙන ඇඟිල්ලක්වත් භාග්‍යවතුන් වහන්සේ දිහාට යොදවල නැහැ. දෙපා දිගු කරලා නැහැ. එහෙනම් හිතන්නකෝ ශක්තිවිඳු වාඩි වෙලා ඉන්න ආකාරය කෙනෙක් දැක්කොත්
ඒකටත් ඒගොල්ලෝ පැහැදිනවා. එහෙනම් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ දිහා බලාගෙන ඉන්නකොට දරුවා තාත්තා දිහා බලන් ඉන්නවා වගේ භාග්‍යතුන් වහන්සේ ශක්තිවිඳු දිහා බලාගෙන බණ කියනකොට ශක්තිවිඳු භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන සැනසෙනවා. එහෙනම් හරි අපූර්ව සාකච්ඡාවක් එතන වෙන්න ඇති. ඒ අපූර්ව සාකච්ඡාව වෙන අතරතුර කෙටි දහම් කරුණක් සාකච්ඡා කරමින් ඉගත්පසුවේ ඉන්න වෙලාවේ කිසා ගෞතමී භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නේ කිසා ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ තවත් භික්ෂුණීන් වහන්සේලා පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නේ අහසින් එනවා. ඒ අහසින් එනකොට ඒ දැක්ක බුදු පියාණන් වහන්සේ සක්දේවිඳු සමග සාකච්ඡාවක යෙදලා ඉන්නවා. දුර තියාම ඇය අහසේදී දැකලා ඇය තීරණය කළා මේ සාකච්ඡාවට බාධා නොකරන්න. මම ඉතින්ට ගිහින් තවත් භාග්‍යවතුන් වහන්සේ විශ්සටපත් නොකරන්න. ශ්‍රද්ධාව සංසාර කෘත්‍ය නිමා කරලා ඉන්නේ ඇය. බුදු පියාණන් වහන්සේව දුරේ ඉඳලා එතන ඉඳලම වන්දනා කරලා තමන් ආපු පිරිසත් සමග නැවත යන්න ගියා. සක්දෙවිඳු පසුව මේ කාරණාව දැක්කා. සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බෙහෙතකින් දෙවිල්ලා මෙතෙන්ට ඉන්නේ නැතුව නැවත හැරිලා යන ඇයි කවුද කියලා ඇහුවා. ආන් මේ විලාවේ භාග්‍යවතුන් වහන්සේ ඇයි පිළිබඳව කරුණු සඳහන් කරනවා කවුද ඒ ආවේ කියලා. ඒ වෙලේ බුදු පියාණන් වහන්සේ මතක් කළා සක්දෙවිඳුනි ඒ මගේ දුව කිසා ගෞතමියයි කියලා. මෙතන හරි අපූර්ව වචනයක් මේ සඳහන් කරන්නේ. මගේ දුව කිසා ගෞතමියයි ආවේ කියලා. භාග්‍යවතුන් වහන්සේ එහෙම කතා කරනකොට ඒ වචනේ අහගෙන ඉන්නේ එතන කිසා ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ හිටියේ නෑ. නමුත් මේ ලෝකේ කෙනෙකුට දෙන්න පුළුවන් උතුම්ම ලාභය සසරින් නිවනට පත් කරවලා සංසාර කෘත්‍ය නිමා කරවලා ඒකට අනුග්‍රහ කරලා උපකාර කරවලා භාග්‍යවතුන් වහන්සේට කෙනෙක් කීකරුණාම මේ සියල්ලම ලබනකොට උතුම් බුදු පියාණන් වහන්සේ කියා දුන් මග ඒ විදිහටම අනුගමනය කරපු කෙනා සැනසෙනවා කියන කාරණාව මෙතන හොඳට සඳහන් කරන කාරණාවක්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙන්න. භාග්‍යවතුන් වහන්සේට කීකරු වුණොත් භාග්‍යවතුන් වහන්සේගේ ලය මණ්ඩලයේ උපන් දුක් පුතෙක් බවට පත් වෙන්න ඕන තරම් පුළුවන්කම තියෙනවා. මගේ දුව කිසා ගෞතමියයි කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පෙමුතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ හංසවතී නුවර කුලගයක ඉපදිලා පෙමුතරා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබිලා එදා ඒ දේශනාව නිමා කරනකොට එක් මෙහෙණින් වහන්සේ නමකට රළු සිවුරු දරන භික්ෂුණීන් අතර අගතනතුරු ලබලා දෙනවා බලාගෙන ඉඳලා ඒ ධම්සභාව අග්ගිස්සේ ඉඳන් ඒ සෙනසුණා.
අප්‍රමාණ සතුටු වෙලා අප්‍රමාණ ප්‍රීතියෙන් එයිදා ඒ උතුම් කාරණාව දිහා බලාගෙන සැනසීලා ප්‍රාර්ථනාවක් කරනවා. අනේ මටත් එහෙම උතුම් සම්පත්තියක් උතුම් වරප්‍රසාදයක් ලැබෙන්න ඕනි බුදු පියාණන් වහන්සේ නමකගේ ශාසනයක කියලා. එදා පෙමුතුරා භාග්‍යතුන් වහන්සේගේ ශාසනී ප්‍රාර්ථනාවක් සිදු කළා. ඒ ප්‍රාර්ථනාව නිසාම සංසාරයේ දෙව්ලොව මනුලොව අප්‍රමාණ සැප සම්පත් විඳලා කාරණා සඳහන් කරනවා. ඒ ප්‍රාර්ථනාව මුදුන් පමුණුව ගන්න සවැත් නුවර මේ ශ්‍රේෂ්ඨ බුද්ධහන්තරේ දෙලිඳු පවුලක ඉපදුනා. කාරණා සඳහන් කරන්නේ ඊටාම දුප්පත් පවුලක ඉපදුනා කියලා. මෙහෙම ඉපදුනහම පුංචි කාලේ කිලිසෙල්ලම් කරලා කාලේ ගෙවිගෙන යනකොට උස්මහත් වුණාම විවාහ වෙන්න සිද්ධ වෙනවා. විවාහ වෙලා ටික කාලයක් ගියපුවාම තමන්ගේ ස්වාමියාට දාවේ දරුවෙක් පිරිසිඳ ගන්නවා. අම්මා කෙනෙක් විදිහට දරුවෙකුට උපත දෙන්න වෙහෙස මහන්සි වෙලා දරුවා වෙනුවෙන් තමන්ගේ ජීවිතය දන් දීලා අසීමාන්තික කැපකිරීම කරලා පුදුම වේදනාවක් දරාගෙන දරුවෙකුට උපත දීලා විතරක් නෙමෙයි ඒ දරුවව ටික කාලයක් පෝෂණය කරලා ඒ දරුවගේ කිරිකැටි මූණ දිහා බලාගෙන ඒ අම්මා කොයිතරම් සැනසෙන්නේ නැද්ද? දවස පුරාවටම විඳින දුක් අර පුංචි දරුවගේ මූණ දිහා බලනකොට වෙහෙස මහන්සිය තෙහෙට්ටුව අපහසුව අමාරුව මේ සියල්ලම නැත්තටම නැති වෙලා යන්නේ ඇති. එක බැල්මකින් අර සියල්ලම නිමල දානවා ඇති. දරුවා දිහා බලන එක බැල්මකින් ගිනිගත් සියල්ලම නිවල දාලා ඒව සැනසීමටපත් කරන්න ඇති. නමුත් මේ සසරේ හැටි මොකද්ද? හටගත්තනම් යම් දෙයක් හටගත්තේ සියල්ල දවසක නැති වෙනවා. විනාශ ස්වභාවයටපත් වෙනවා. දැන් මේ භාග්‍යතුන් වහන්සේ සක්දේවිදුන්ට කිසాగෞතමිය පිළිබඳව කරුණු සඳහන් කරනවා. මගේ දුව කිසాగෞතමී කියලා සක්දේවිදුන්ට කිසాగෞතමිය පිළිබඳව ගුණ වර්ණාවක් සිදු කරනවා. එදා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා තමන්ගේ කුස පලාගෙන ඉපදුනේ දරුවා කෙලිසෙල්ලම් කරන අවදී බලාපොරොත්තු වුණේවත් නැති වෙලාවක හදිසියේ මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. පින්තුනි අපි බොහෝ සෙයින් ආදරය කරන අය අපිට හුඟක් සමීප වුණ අය අපේ ජීවිතයට හුඟක් ළඟට වුණ අය ඒ වගේ කෙනෙක් බලාපොරොත්තු නොවන වෙලාවක අපිව දාලා යනවා කියලා කිව්වහම අපි ඒක කොහොමනම් දරා ගන්නද? අපි කොහොමද ඒක පිළිගන්නේ? එතකොට කොයිතරම් ඒක අපහසුයිද අමාරුයිද? අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලාපොරොත්තු වෙනවද? තමන්ගේ මරණයට කලින් තමන්ගේ දරුවන්ගේ මරණ වෙනව දකින්නේ. අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මිනිහ ගෙනියන්න ඕනේ. තමන්ගේ දරුවන්ගේ කර්මතින්. අපේ කර්මතින් එහෙම නෙමෙයි දරුවෝ යන්න ඕනේ. එහෙනම් මාරය අම්මයි පුතයි ඉස්සරහට ඇවිල්ලා ඇහුවොත් තාත්තයි පුතයි ඉස්සරහට ඇවිල්ලා ඇහුවොත් කවුද ඉස්සෙල්ලාම මං එක්ක ඉන්නේ කියලා අම්මා තාත්තා ඉදිරියට පැනලා මාරයට කියයි මාරේ මගේ පුතාට තව සුළු මොහොතක් හරි ඉඳ දීපන් මං ඔබත් එක්ක එනවා මං ඉස්සර වෙනවා කියලා ඒගොල්ලෝ පවා ඉස්සර වෙයි. ඒ තරම් සෙනෙහසක්
දරුවන් පිළිබඳව දෙමව්පියන්ගේ තියෙනවා. ඒ තරම් අප්‍රමාණ අසීමිත ප්‍රේමයක් දෙමව්පියන්ගෙන් දරුවන්ට තියෙනවා. ආන් එහෙමනම් කිසා ගෞතමගේ මුළු ජීවිතේම ආඳුරු පැත්තට හැරෙන්න පටන් ගත්තා. මේ සංසාරේ හුඟක් පින් කරපු සිල් රැකපු අප්‍රමාණ පාරමී පුරපු උත්තමාවිය. සංසාරේ මහා කල්ප ලක්ෂයක් පාරමී පුරපු උත්තමාවියක්. ඇයවත් ඒක දන්නවද මේ වෙලාවේ? ඇයවත් ඒක දන්නේ නැහැ. නම් පුතා මරුණ වෙලාවේ වේදනාව කොහොම දරාගත්තද? යන්නේන මං නැතුව කොහෙටද මම මගේ දරුවව සුවපත් කරගන්න දුවන්නේ කියලා වෛද්‍යවරු හොයාගෙන දුවන්නේ. දරුවව නැගිට්ටන්න. යන්නේ හොයාගෙන දක්ෂ වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයා ළඟට ගියපුවාම වෛද්‍යවරයා කියන්නේ නංගී දුවේ මේ ළමයාව නැගිට්ටන්න බෑ මැරිලායි ඉන්නේ කිව්වත් ඇයි පිළිගන්න සූදානම් නැහැ. එහෙනම් දරුවා මරුණ වෙලේ ඉඳලා ඇයත් විලාප තියලා අඬන එක අතකින් කඳුළු පිහිපිහා අනිත් අතෙන් දරුවව පපුවට තුරුල් කරගෙන වෛද්‍යවරු හොයාගෙන යනවා. මොකටද හොයාගෙන යන්නේ? දරුවා මරුණ කියන එක පිළිගන්න කැමති නැතුව දරුවව නැගිටවන්න. වෛද්‍යවරු ළඟට ගියපුවාම ඒගොල්ලෝ කියන්නේ මේක කොහොම සූපත් කරන්නද කියලා. නමුත් ඇයි ඒක පිළිගන්නවත් කැමති වෙන්නේ නැහැ? සමහර අය අදටත් මේ ලෝකේ නැද්ද? තමන් සෙනෙහය දක්වපු අය, තමන් ආදරෙයි කියලා පිළිගත් අය, තමන්ගේ ජීවිතේට හුඟක් සමීප වුණ අය, මරුණා කියලා තව කෙනෙක් පණිවිඩයක් දෙනකොටවත් අපි පිළිගන්න සමහරලාවට කැමති නැහැ. ඒ තරම්ම රාගය ආදරය බලවත් වෙලා. අපි අහනවා මේ උදේ මාත් එක්ක හොඳට කතා කරපු කෙනානේ. නෑ මැරෙන්න විදිහක් නෑ. මේ අද දවල් මං එක්ක හොඳට හිටියානේ. ඊයේ මං ගෙදරටම ගිහිල්ලා කතා කරලානේ ආවේ. කොහොමද එහෙම වෙන්නේ? ඒක වෙන්න විදිහක් නෑ. ඔය බොරු නේද කියන්නේ? එහෙම පවා අහනයි නැද්ද? ඔය විහිළුවක් නේද කරන්නේ? මොකද පිළිගන්න කැමති නෑ. ඉතින් එහෙම අහනවා. එතකොට ඉතින් අපිත් එහෙම අහන්නේ සංසාරේ කොයිතරම් අපි බැඳිලා නිසාද? නමුත් සංසාරේ මහා කල්ප ලක්ෂයක් පාරමී පුරලා ඉන්න ඇයත් එදා පිළිගන්න සූදානම් වුණාද තමන්ගේ දරුවා මැරිලා කියලා? නෑනේ. එහෙනම් බලන්නකෝ මේ සසර කොහොමද අපිට සලකන්නේ කියලා. ඇති කරනවා ප්‍රේමයක් පුංචි සිතුවිල්ල. නමුත් ඒක පිටිපස්සේ තියෙන්නේ මහා දැවැන්ත විඳවීම. මහා දැවැන්ත විඳවීම. ඇති කරනවා පුංචි සිතුවිල්ල. තණ්හාසජ සිතුවිල්ල. ඒක මුදුන් පමුණවා ගන්න යන ගමනේ අති දැවැන්ත දුෂ්කර කටයුත්තක් මට කරන්න වෙලා. එතකොට බලන්නකෝ මේ සසර කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ සසර කොහොමනම් භයානකයිද? මේ සසර බොහෝම දුකයි. මේ ලෝකේ වැඩිපුරම තියෙන සැපේද දුකද කියලා කෙනෙක් ඇහුවොත් ආන් ඒකට දෙන්න තියෙන පිළිතුර තමයි මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ දුක. එතකොට සතුට නැද්දමද? සතුට කියලා එකක් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඒක නිමා වුණාම එතන කෙරවල තියෙන දුක. එහෙනම් මේ ලෝකේ වැඩිපුරම තියෙන දුක නෙමෙයිද? දුකම තමයි මේ ලෝකේ පිහිලා තියෙන්නේ. කිසි කෙනෙක් නංගී අක්කේ ඔය දරුවා මැරිලා කියලා කියනකොට පිළිගන්න සූදානම් උනේ නැති අය දරුවෝ නැගිට්ටන්න කොයිතරම් කටයුතු කළාද? එන ප්‍රේමයෙන් අන්ධ වෙලා දූගන හැමතැනම යනකොට සමහරක් ශ්‍රද්ධාවන්ත මිනිස්සු එදා කිව්වා නංගී උඹට පිහිට වෙන්න පුළුවන් උතුම් භාග්‍යතුන් වහන්සේට.
උතුම් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියොත් උඹට යහපතක් වෙන්න පුළුවන්. උඹ බලාපොරොත්තු වෙන කාරණා උඹට ඕනවටත් වඩා ලබන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගාවට යන්න කියලා කිව්වා. ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඇයට උදව් කළා. ඒක අහගෙන බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න ආවා. පිරිතුරු භාග්‍යවතුන් වහන්සේ මේ හම්බ වෙන්නේ ඉන්නේ බණ අහන්නද? භාග්‍යවතුන් වහන්සේව හම්බ වෙන්නේ ඉන්නේ තමන්ගේ මරණු දරුවව නැගිට ගන්න මේ. නමුත් එදා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න එනකොට භාග්‍යවතුන් වහන්සේ ඇයට සංසාරයෙන් එතර යන්න තරම් පින් තියෙනවා කියන කාරණාව කලගෙඩියක් ඇතුලේ පහනක්පත් වෙනවා වගේ භාග්‍යවතුන් වහන්සේ දකිනවා. එහෙනම් අප්‍රමාණ අනුකම්පාවක් භාග්‍යවතුන් වහන්සේගේ ළඟ අපිට වඩා කොයිතරම් තියෙනවද? කලගෙඩියක් ඇතුලේ පහනක්පත් වෙනවා කියන එක අපිට පේනවද දුරින් ගිහිලා තිබ්බාම? පේන්නේ නෑ. අපි ළඟ තියෙන කරුණාව වුණත් අනුකම්පාව වුණත් බොහොම සීමා සහිතයි. නමුත් උතුම් භාග්‍යවතුන් වහන්සේ ළඟ තියෙන අනුකම්පාව කොහෙන් හරි හේතු හොයලා බලලා පුංචිම හේතුවට නමුත් භාග්‍යවතුන් වහන්සේ උපකාර කරන්නයි බලන්නේ. ඒකයි කිව්වේ කලයේ ඇතුලේ තියෙන පහනේ තියෙන එළියත් ඒකත් භාග්‍යවතුන් වහන්සේ දකිනවා. ඒ තරම් ශ්‍රද්ධාවක් කර තිබුණත් ඒකත් භාග්‍යවතුන් වහන්සේ දකිනවා. එහෙම ශ්‍රද්ධාවක් තියෙනවා ඒ කෙනාට අනුකම්පා කරන්නේ. ඒ කෙනාට මගේ අනුකම්පාව ලැබුණොත් ඒ කෙනාට මහත් වූ යහපතක් සැලසෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දකිනවා නම් ඒ කෙනාව හොයාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා. ඒ වැඩම කරන්නේ අප්‍රමාණ අනුකම්පාවයි. එදා ගෞතමියට ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ. පෙර ආතුව භාග්‍යවතුන් වහන්සේ ඇයට සඳහන් කළා ওই දරුවව නැගිට ගන්න කැමති නැහැ. කවුරුත් මැරලා නැති ගෙදරකින් අවමිටක් අරගෙන එන්න කියලා. අවමිටක් අරගෙන ආවොත් මම ওই දරුවව සූපත් කරනවා කියලා. ඇයි බොහෝම ඉක්මනින් වේගෙන් පියවර තීතියා අඬ යන්නේ මොකද ඕනේ තමන්ගේ දරුවව නැගිට ගන්නනේ. බොහොම වේගෙන් අඩිය තීතියා යන්නේ. සමහර ගෙවල් වලට ගිහින් කතා කරලා අහන්නේ නංගියේ මට අබමිටක් දීපන්. එහෙම කියනකොට ඒ මිනිස්සු ගෙවල් වලින් තමන්ගේ කුස්සියට යන්නේ ඇති අබමිට අරගෙන එන්නේ. කුස්සියට ගිහිල්ලා අබමිට අරගෙන ඇවිල්ලා කිෂා ගෞතමී අතර දෙනකොට කිෂා ගෞතමී අහන්න ඇති මේ ගෙදර කවුරුත් මැරිලා නැද්ද? නැත්තේ කොහෙද? අපේ තාත්තා මැරුණනේ. එහෙම සඳහන් කරනකොට ඒ අබමිට එතනම අතහැරලා තවත් ගෙදරකට යනවා. තවත් ගෙදරකට යන්නේ අබමිටක් හොයාගන්න. මොකද භාග්‍යවතුන් වහන්සේ මතක් කළේ කෙනෙක් මැරුණේ නැති ගෙදරකින් අබමිටක් අරන් එන්න කියලා. ඒ ගෙදරටත් ගිහිල්ලා අම්මේ මට අබමිටක් දෙන්න කියලා කිව්වහම දුවේ දෙන්නම් කියලා කුස්සියට ගිහින් අබමිට අරගෙන එන්නත් ඇති. ඒ එනකොට කිෂා ගෞතමී අහන්න ඇති මේ ගෙදර කවුරුත් මැරුණේ නැද්ද අම්මේ? මොකද නැති දුවේ මගේ ස්වාමියා මැරෙන්නේ. එහෙනම් ඒ අබමිටනුත් ඇති වැඩක් තියෙනවද? තවත් ගෙවල් වලට යනකොට ඒ ගෙදර අබමිට දෙන්න සූදානම් වුණත් අවසානයේ අහන්නේ ඕගොල්ලෝගේ කවුරුත් මැරුණේ නැද්ද? මගේ අයියා මැරිලා, මගේ අක්කා මැරිලා, මගේ මල්ලි මැරිලා, මගේ සහෝදරයා මැරිලා, මගේ සහෝදරිය මැරිලා, මගේ නැන්දා මැරිලා, මගේ මාමා මැරිලා, සීයා මැරිලා, කිරියත්තා මැරිලා, කිරියම්ම මැරිලා. මේ විදිහට හැමෝම පිළිතුරු දෙනකොට ඇයිටම වැටහෙන්න ගත්තා එහෙනම් ඉතින් හැමෝටම මැරෙන්න වෙනවනේ යම් දවසක කියලා. යම් දවසක හැමෝටම මරණයටපත් වෙන්න වෙනවනේ කියන එක ඇයිට තේරුණා. මරණය පිළිබඳව ඇයිට තේරෙන්න පටන් ගත්තා. මේ සංසාරේ අප්‍රමාණ පින් කරපු තැනැත්තිය.
ඇස් වලට උනන කඳුළු අඩු වුණා. ප්‍රඥාව අවදි වෙන්න පටන් ගත්තා. මේ වෙනකොට තුඟක් තැන්වල ඇවිදලා ඉවරයි අබමිට හොයන්න. නමුත් අබමිටක් ලැබුණද? අබමිටක් ලැබුණේ නැහැ. අබමිටවල් ඕන තරම් ලැබුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරය අබමිටක් ලැබුණේ නැහැ. මොකද ඒ අබමිට කවුරුත් මැරෙලා නැති ගෙදරකින් අබමිටක් අරන් එන්නේ. එතකොට ඉතින් කවුරුත් මැරෙන්නේ නැත්නම් තියෙනවද? අපේ ගම පුරාම අපි ඇවිදින අබමිටක් හොයන්න කවුරුත් මැරෙලා නැති ගෙදරකින් අපිට හොයාගන්න පුළුවන් වෙයිද? එහෙනම් අපි හැමෝටම දවසක අපි අතරින් කවුරු හරි වෙන් වෙනවා. ඒකයි සඳහන් කළේ යම් දෙයක් හටගත්තා නම් ඒ හටගත්ත දේ යම් දෙයක් ටික කාලයක් පැවතිලා ඊළඟට විනාශ ස්වභාවයටපත් වෙනවා. ඒකට සඳහන් කළේ උපාද තිති භංග. උපදිනවා. තිති කියන්නේ ටික කාලයක් පවතිනවා. භංග කියලා කියන්නේ විනාශ ස්වභාවයටපත් වෙලා යනවා. එහෙම ඇය ඇවිදලා බලනකොට ඇයට අබමිටක් හම්බුනේ නේ. ඇයි හිස් අතින් භාග්‍යවතුන් වහන්සේ ගාවට ආවා. අබමිටක් හම්බුණාද? නැහැ කියලා සඳහන් කළා. එහෙනම් ඒ කාරණාව අරමුණු කරනකොට ඇයට දැන් ධර්මයේ දේශනා කරන්න තරම් ඒ උතුම් ධර්මය අහන්න තරම් ඇයි සෝදානම් කියන එක උතුම් භාග්‍යවතුන් වහන්සේට වැටහුණා. භාග්‍යවතුන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කරනවා. ඇගේ හිත තුළ නැගිලා තිබුණු ශෝකය ගිනිදෙල් බුරුබුරා නැගිනවා වගේ නැගෙමින් වැඩෙමින් තිබුණු ශෝකේ නිවල දාන්න. ඒ පැතිරෙන ගින්නට ධර්මයේ නෙමෙති ජලයේ ඉහළ හැමදාටම නිමල දාන්න. නැවත ඇවිලෙන්නේ නැති වෙන තරමටම නිමල දාන්න. උතුම් භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළා. පින්තුනි භාග්‍යවතුන් වහන්සේ බණ කියනකොට භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට කතා කරනකොට ඒ කෙනාට ඒක කොයි තරම් දැනෙනවද? බලන්න පටාචාරාව. දරුවෝ දෙන්න නැතුව ගියා, ස්වාමියා නැතුව ගියා. අම්මා තාත්තා හොයාගෙන එනකොට අම්මා තාත්තත් මැරිලා එක කුස උපන් සහෝදරියත් මැරිලා. උමතු තැනැත්තියක් වගේ නුවර එහෙන් මෙහෙට එහෙන් මෙහෙට කොයිතරම් ඒ දුව හිටියද? සිහිය එළඹ ගන්න බැරුව. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුක ධාතුව ඉවර කරලා කතා කරේ නංගී සිහිය අවදි කරගන්න. ඒ කතා කරනකොටම කාරණා සඳහන් කරලා තියෙන්නේ මහා ලොකු කැලයක් ගිනි අරගත්තාම ඒ ගිනිගත්ත කැලය වතුර කල ගෙඩි දහස් ගණන් දාලා නිව්වහම ඒ කැලේට කොයිතරම් සැනසීමක් දැනෙනවද? ගින්න නිවිලා ගියා වගේ ගෙනිගත්ත හිතත් ඇගේ කොයිතරම් සූපත් වුණාද? භාග්‍යවතුන් වහන්සේ කතා කරනකොට එහෙමනම් දක්වනවා. කෙනෙකුට තේරෙන්නේ හෘද මාංශය අතෙන් පිරිමදිනවා වගේ දැනෙනවා කියලායි භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට ආමන්ත්‍රණය කරනකොට දැනෙන්නේ. එහෙනම් එදා දරු දුක පුත්‍ර ස්නේහය උහුල ගන්න බැරුව ආදරය නිසා සෙනෙහස නිසා අසීමිත ප්‍රේමය නිසා කොයිතරම් ඒ විඳිවද? ඒ විඳවීම භාග්‍යවතුන් වහන්සේ කතා කරනකොටම නැත්තරම නැතිලා ගිහිල්ලා පහව ගිහිල්ලා ශෝකයේ බුදුරජාණන් වහන්සේලගේ සංසිඳුණා. භාග්‍යවතුන් වහන්සේට ධර්මයේ දේශනා කළා. ධර්ම දේශනා නිමා වෙනකොට ඒ සෝවාන් ඵලෙ පිහිටියා. උතුම් සෝවාන් මාර්ගය ලබාගෙන බුදුරජාණන් වහන්සේලගෙන් පස්සේ ඉල්ලීමක් කරනවා ළඟට ඇවිල්ලා ස්වාමීනි මට අනුකම්පා කරන්න, මට අනුග්‍රහ කරන්න, මට අවසර දෙන්න. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශාසනයේ
මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා ඉල්ලීම් කළා. එදා බුදුරජාණන් වහන්සේ අවසර ලැබලා දුන්නා. ඒ උතුම් අවසරය ලබා ගන්නකොට ඉහෙ උඩ මල් ගොන්නක් පිපිලා ගියා වගේ. එදා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන ප්‍රවෘජා භූමියටපත් වෙලා නවෝ කාලයකින් සසරින් එතර යන්න තරම් පින් කරලා ඉන්න තැනැත්තියක් නිසා නවෝ කාලයක් භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න විදිහට මේ ශාසනය යෙදුණා. භාග්‍යතුන් වහන්සේට කී කරුණා මේ උතුම් ධර්මයේ පුරුදු පුහුණු කළා. සමාජයෙන් ගෙන්ුණා. හොදකලා වුණා. දැඩි ලෙස ධර්මයේ මෙනෙහි කළා. දැඩි ලෙස වීරිය වැඩුවා. භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න ආකාරයෙන්ම මේ සසරින් මේ උතුම් ශාසනය නිසා එතරටපත් වුණා. දහසක් නැම් ප්‍රතිමණ්ඩිත මහරහත් බෝධියකින් සැනසුණා. සංසාරේ අප්‍රමාණ කාලයක් දුක් විඳින එක නිමා කළා. මහ පොළොවේ තියෙන වැලිකැට ගානට ඊටත් වඩා මේ සංසාරේ තවත් ඇවිදිමින් දුක් විඳිමින් යන්න තිබෙන කෑය එතනම නිමා කරලා දැම්ම, නතර කරලා දැම්මා. තවත් අප්‍රමාණ කාලයකට මහා සාගරයටත් වඩා ජලකඳක් අඬ පුරවන්න හිටියේ ඇය එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නිහඬ වුණා. තමන්ගේ කුස පලාගෙන මේ ලෝකෙට උපදින කෝටි ගණන් දරුවන් වෙනුවෙන් තවත් අඬන් ඉඳපු ඇය එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නැවත දරුවන් නූපදින කෙනෙක් බවට පත් වුණා. කාම්භෝගී ජීවිතේ විඳලා තවත් නිරේට ඇදෙමින් මේ සංසාරේ ඇවිදින මාරයට පක්ෂපාතී කෙනෙක් බවට පත් වෙන එකෙන් ඇය නතර වුණා. මාරයට මෙල්ල කරන්න තියා ලං වෙන්නවත් බැරි කෙනෙක් බවට ඇයපත් වුණා. ආන්ගේ නිසයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මගේ දුව කිෂා ගෞතමී කියලා. භාග්‍යතුන් වහන්සේගේ ලයින් උපන් උතුම් බුදු ලයින් උපන් දෝනියක් බවට ඇයපත් වුණා. කාරණා සඳහන් කරනවා. උතුම් භාග්‍යතුන් වහන්සේ මහරහත් බෝධිය ලබාගෙන පංචකූල සිවුරු දරාගෙන රළු සිවුරු දරමින් ඇය අවසාන කටයුතු සිද්ධ කළා. අවසාන ආත්මීය අවසාන කටයුතු ටික සිද්ධ කළා. උතුම් භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලබාගෙන පංචකූල සිවුරු දරන මෙහෙණින් අතර අග්‍රස්ථානයේ පවා ලැබුවා. ඇය කිෂා ගෞතමියයි ශක් දෙවිඳුනි කියලා භාග්‍යතුන් වහන්සේ එදා ශක් දෙවිඳුන්ට කරුණ සඳහන් කළා. ශක් දෙවිඳු දෑත දෝත නලතලයේ තියලා එදා භාග්‍යතුන් වහන්සේ ඉදිරියෙන් කිෂා ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව අහලා අප්‍රමාණ සතුටින් සාදුනාද දෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ශක්දෙවිඳුන්ට දේශනා කරන්න යොදාගත් අති උතුම් ගාථා රත්නයයි අපි හිතින් සඳහන් කළේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පාංශකූල සිවුරු දරන කෘෂ වූ නහර වැල් වලින් ගැවසිලා තියෙන සිරුරු තියෙන ඒ කියන්නේ පාංශකූල සිවුරු කියන්නේ බොහොම අමාරු රළු ලෙහෙසියෙන් ඇඟ දරන්න බැරි ඊටමත් අපහසු සිවුරු. සමහර වෙලාවට මිනි ඔතාපු රෙදි මිනි සොහනෙන් ඒ රෙදි කැබලි අරගන්නකොට තවමත් පණුව වැగిරෙනවා. හරියට කුණු වෙච්ච බත් මුලක් වගේ. ඒ රෙදි කැබලි අරගන්නකොට ඒවා පණුව ටික ගසා දාලා අරගෙන සෝදලා පිරිසිදු කරලා වේලලා මහලා පඳු පොළ සිවුරු විදිහට අරගන්නේ.
එහෙනම් කොයිතරම් රළු වෙද්ද කොයිතරම් අපහසු වෙද්ද? එහෙනම් අපහසු සිවුරු දරුවි. ඊළඟට සඳහන් කරනවා සොහොන් වල කහලගොඩවල් වල මිනිසුන්ට එපා කියලා විශකපු රෙදි කෑලි ශ්‍රමණයන්ට අත්‍යවශ්‍ය නිසා අරගෙන ගිහිල්ලා මහලා සිවුරු කරගෙන පුරවනවා. මේ පංසකූල උතුම් ගුණාංග දරන උත්තමයෝ තමන්ටම අනුරූප වූ පිළිවෙත් තමයි පුරන්නේ. ඒ නිසා බලන වෙලාවට කෙනෙකුට පේන්නේ ඇඟේ තියෙන මස් ටික හේදිලා ගිහිල්ලා වේලිලා ගිහිල්ලා නහරවැල් ලිලිප්පිලා ගිහිල්ලා මස්ලේ වේලිලා ගිහිල්ලා එහෙම බොහොම දුෂ්කර කටුක සිරුරු තමයි මේ පංසකූලිකයෝ දරන්නේ. එහෙමනම් එබඳු පංසකූල ගුණයන් දරන උත්තමාවියක් තමයි කිසා ගෞතමීගේ මහරහත් තෙරණින් වහන්සේ. එහෙනම් කාන්තාවකට කොයිතරම් ශක්තියක් තියෙනවද කියන කාරණාවත් කිසා ගෞතමී ආශ්‍රයම සාකච්ඡා කරන්න පුළුවන්. කාන්තාවක් වෙච්ච ඇයට කොයිතරම් වීරියක් තියෙනවද? අද ඔබට මටවත් නැති වීරියක් ඇයට තියෙන්නේ නැද්ද? ඇයට කොයිතරම් දුක හිතෙන්නේ නැද්ද දරුවා නැතුව යනකොට? නමුත් මේකද සංසාරේ හැටි කියලා ඇය අවබෝධ කරගත්ත, තේරුම් ගත්ත, කල්පනා කරගත්තා. අපිත් කොයිතරම් දුක් විඳ අපි හිතනවාද මේ සංසාරේ හැටි මේකද කියලා ඕනවට වඩා. ආන් හිමනම් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළ සක් දෙවිඳුනි මම බ්‍රාහ්මණය කියලා කියන්නේ මෙන්න මේ වාගේ කෙනෙකුට. පාංශකූල සිවුරු දරන කුස වෙච්ච සිරුරු තියෙන නහරවැල් වේලිලා ගිහින් තියෙන හේදිලා ගිහින් තියෙන සිරුරු ඇති වනයේහි එකලාව තනිවම ගමන් කරන වනයේහි එකලාව ධානය කරන එහෙම කෙනාට මම බ්‍රාහ්මණය කියලා කියනවා. පංසකූල සිවුරු දරන කුස වූ නහරවැල් වලින් ගැවසිලා තියෙන සිරුරු තියෙන්නේ තනියෙන් හුදකලාවෙන් කැලේට වෙලා ධානය වඩන කාම විතර්ක වලින් වෙන් වෙලා ඉන්න අයට මම බ්‍රාහ්මණය කියලා කියනකොට මේ ගැඹුරු කාරණාව ඇතුලෙන් අභ්‍යන්තරයෙන් සඳහන් කරලා තියෙන්නේ මේ සඳහන් කරන්නේ මහරහතන් වහන්සේ නමක් පිළිබඳව. එහෙනම් හැබෑවටම භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණය කියලා කිව්වේ මහරහතන් වහන්සේට. එදා මෙහෙම කරුණු දක්වලා මීටත් වඩා බොහෝම ගැඹුරින් මේ දේශනාව සිද්ධ කරලා අතිඋතුම් භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමා කරනකොට බොහෝ දෙනෙක් සෝවාන් ආදී අතිඋතුම් මාර්ග ධර්මඵලවල පිහිටියා කියලා සඳහන් කරනවා. පින්තුනි මේ ලබාපු උතුම් ජීවිතේ දුක් විඳිනකොට ඒ දුක විදර්ශනා කරන්න අපට පුළුවන් නම් වේදනාව විඳිනකොට ඒ වේදනාව විදර්ශනා කරන්න අපට පුළුවන් නම් කොයිතරම් අපේ විමුක්තිය අපිම හදාගන්න පුළුවන්ද? උතුම් භාග්‍යවතුන් වහන්සේ නිසා. නමුත් බොහෝ වෙලාවට අපිට දුකක් දැනෙනකොට අපි දුක ප්‍රහාණය කරන්න උත්සාහ කරන්නේ පංචකාමයටම නතු වෙලා. නමුත් අපිට අවබෝධයෙන් දකින්න පුළුවන් මේකද සංසාරේ හැටි. මෙච්චර කාලයක් සංසාරේ මට මෙහෙමද සැලකුවේ. නමුත් මේ සසර පවත්වාගෙන යන්න මං කොයිතරම් දේවල් කළාද? නමුත් අබමල් රේණුවක තරම්වත් උපකාරයක් සසර විතින් මට සිද්ධ කරන්නේ සසර විසින් මට සිද්ධ කරන්නේ නෑනි. ඒ කාරණාව අවබෝධ කරගෙන නිවැරදිව කල්පනා කරන්න පුළුවන් වුණොත් අපට අවසානයේ වැටහෙනවා මේ සංසාරේ අප්‍රමාණ කාලයක් මං කොයිතරම් දුක් විඳලා තියෙනවද? එහෙනම් ඉතින් මට තේන්නේ දුකින් එතර යන එක නේද? එතර යනවා නම් භාග්‍යතුන් වහන්සේට කීකරු විය යුතුමයි කිසා ගෞතමී වගේ. එhmenan ඒ තරමට කීකරු වෙන්න ඕන. ඒ කීකරුකම කොයිතරම්ද?
තමන්ගේ තියෙන සියලු මතවාද, තමන්ගේ අදහස්, තමන් හරි කියලා පිළිගත්ත දේවල්, හොඳයි හරි කියලා තමන් හිතාපු දේවල් ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ ඉදිරියේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අතහරින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මන් දන්නේ නෑ. දැනගෙන ඉඳපු දේවල් ඔක්කොම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ බොරුවක් විතරයි. ඔබ වහන්සේ දන්නවා මන් දන්නේ නෑ කියලා මේ හිතන්න ඕනේ. ආන් ඉතින්ට අපිටපත් වෙන්න පුළුවන් නම් අපි කොයිතරම් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්නේ නැහැ බවටපත් වෙනවද? භාග්‍යතුන් වහන්සේට කීකරුණොත් කෙනෙකුට නිවනමයි ලඟ වෙන්නේ. ඒ උතුම් නිවන් ලබන්නේ කිසා ගෞතමී වගේ අපටත් අවස්ථාව ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන අවස්ථාවේ ප්‍රයෝජන ගත්තද? ලැබිලා තියෙන අවස්ථාවේ හුඟක් කාලයක් ගෙවිලා ගිහිල්ලා අපේ ජීවිතවල. හුඟක් දිනක ගෙවිමින් පවතිනවා තාමත් අපි. එක දවසක් කල්පනා කළාද කොයිතරම් කාලයක් ගෙවිලා ගිහිල්ලාද මම තාමත් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලාද? එහෙනම් දුකින් නිදහස් වීම, දුකින් ඈතර යාම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ ගාවමයි. දුක් කෙලවර නිවන් ලබන්න භාග්‍යතුන් වහන්සේට කීකරු විය යුතුමයි. එසේ නොවන කිසි කෙනෙකුට එසේ නොවන තාක්කල් මේ සංසාරේ සැරිසරන්නමයි වෙන්නේ. එමනම් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න. උතුම් බුදු පියාණන් වහන්සේ ಶರණ යන්න. මේ ලැබුණ උතුම් මනුෂ්‍ය ජීවිතයට සාධාරණයක් ඉටු කරන්න. මේ ලැබුණ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න. මේ ලැබුණ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න. ඔබ සියලු දෙනාට මගේ උතුම් භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්ය, වාසනාව, වාග්ය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. පින්තුනි, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ සපයන්නට යෙදුනි ගොකරැල්ල පෙතංගල්ලේ පදිංචි විතරණ පවුලේ සියලුම දෙනා ඇතුළු කාරුණික ගුණගරුක පින්වත් පිරිස විසින් අරමුණු වශයෙන් සඳහන් කරනවා. පරලෝ සැපත් වූ දෙමව්පියන් දෙදෙනා ඇතුළු සංසාරගත අපගේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටද, රටදැය වෙනුවෙන් දීපිදූ සිරු රණවිරුවන්ටද මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීමටම මේ උතුම් කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. අපවත් වී වදාළ පරම පූජනීය මහා සංඝරත්නයට මේ මහා පුණ්‍ය ශක්තිය අඩු නැතුව අනුමෝදන් වේවා. සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිවන් සුවයම ලැබේවා කියලා ආශිර්වාදයන් කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආශිර්වාදයන් සිදු කරනවා. පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. මාහට අනුමෝදන් කළ සියලු කුසල් මා ප්‍රවෘජා භූමිට පත් කළ ගුරු දෙගුරුන් ධර්මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටද මේ කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් කරනවා. සුජීවත්ව සිටින අප පවුලේ සියලුම දෙනා ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කරන්නා වූ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ මුදාපත් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ මුදාපත් වේවා. උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ උතුම් කුසලය උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාදයන් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. මේ උතුම් සද්ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්න කටයුතු සකස් කළ දායකත්වයේ ලබා දුන් පින්වත් මහත්ම මහත්මීන් ඇතුළු එම පවුලේ සියලු දෙනාටම මේ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතයේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන මේ උතුම් මඟ තවත් බොහෝ දිනකට කියා දෙමින් සසරින් එතරටපත් වෙන්නේ රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් කරනවා. සම්මා දිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව්‍ය රාජීන් වහන්සේලාද මේ කුසල් අඩුනතු අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. මේ අති උතුම්
තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරන්න. නිවැරදි පරියප්තිය දානය කරන්න. වෙහෙස වෙන ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැමතත් මේ සියලු කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. මේ උතුම් සද්ධර්ම දානානිසංසයත් මේ උතුම් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබටත් මට අපි හැම දිනකටම ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් ශනිසියමු දිශාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං තී දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං